ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේලාගෙනුත් අපේ මවුලපිතුමාගෙනුත් මෙම අවස්ථාවට සහභාගී වෙලා ඉන්න තමුන් වහන්සේලා සියලු දෙනාගෙනුත් අවසරයි. අද මෙවැනි කතිකාවතක් මෙවැනි සාකච්ඡාවකට අපිව පොළඹවලා තිබෙන්නේ අපට දැනෙන නොදැනෙන ප්‍රමාණයෙන් අපේ රට තීව්‍ර ජාතිවාදී බෙදීමකට ලක් වී තිබෙනවා. සියලු තර්කණයන් ඒ ජාතිවාදයේ හමුවේ සැලකිල්ලට භාජනය නොවන කරුණු බවට පත් වී තිබෙනවා. විද්‍යාව එම ජාතිවාදයේ හමුවේ අදාළ නොවන කරුණු බවට පත් වී තිබෙනවා. සංඛ්‍යා දත්ත තොරතුරු කරුණු එහි ප්‍රබලතාවය හමුවේ අදාළ නොවන සාධක බවට පත් වී තිබෙනවා. එනිසා අපිට මේ ජාතිවාදයට එරෙහි මහා කතිකාවත තිබෙන්නේ විද්‍යාත්මක සාධක තර්කණය සහ දත්ත තොරතුරු මත පමණක් නෙවෙයි. ඊට වඩා ප්‍රබල මහජන බලයක් කරා පමණයි මේ ජාතිවාදයේ පරාජයට පත් කළ හැකි වන්නේ. එනිසා අපේ මේ අරගලය තල දෙකක ක්‍රියාත්මක විය යුතු තිබෙනවා. අපේ හරිනි සොහිරිය කියපු එක් තලයකට මම එකඟයි. අපේ රටේ දේශපාලනයේ ප්‍රධාන තල දෙකක් තිබෙනවා. එකක් තිබෙනවා ශුද්‍ර දේශපාලනය. ඒක අපිට තිබෙනවා න්‍යායික කරුණු, දිසානතිය, තනි තනි පුද්ගලයාගේ අනන්‍යතාවය සහ මේ විවිධත්වය තුළ ඒකත්වය එනි විශාල සාර ගර්භ සාකච්ඡාවක් අපිට තිබෙනවා ශුද්‍ර දේශපාලනයේදී. හැබැයි ඒ වගේම අපිට මහා දේශපාලන සාකච්ඡාවක් තිබෙනවා මහේක්ෂ දේශපාලනයේදී. එතන ගැටුම් තිබෙනවා, කුමන්ත්‍රණ තිබෙනවා, ඝාතන තිබෙනවා, ආණ්ඩු පෙරළි තිබෙනවා, විකිණීම් අලවිවීම් තිබෙනවා. මහේක්ෂ දේශපාලනයක් තිබෙනවා. අද අපේ රටේ ජාතිවාදයේ තවදුරටත් තියෙන්නේ ශුද්‍ර දේශපාලන භූමියේ නෙවෙයි මහේක්ෂ දේශපාලන භූමිය. ඒක ඉතිහාසයක මේක ශුද්‍ර දේශපාලන භූමියේ පවතින්නේ නැති. අපි එකිනෙකාට සිංහල දෙමළ මුස්ලිම් ජනයා අතර ඔවුන්ගේ විවිධත්වය ආරක්ෂා කරගනිමින් ඔවුන්ට එකිනෙකාගේ ගරුත්වය ආරක්ෂා කරගනිමින් ලාංකීය සමාජයක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා අපිට ප්‍රබුද්ධ කතිකාවතක් එක තලයක තියෙන්නේ නැති. හැබැයි දැන් අපේ සමාජයේ තිබෙන්නේ ප්‍රබුද්ධ කතිකාවත කියන තලයේ නෙවෙයි. අද මේ ප්‍රබුද්ධ කතිකාවත අවශ්‍ය වෙයි තිබෙන අපි අපිට පමණයි. අපි අතරෙවෙනි සංවාදයක් සාකච්ඡාවක් අපි කරගත යුතුයි. හැබැයි අපිට එළියේ තිබෙන ඊට වඩා ප්‍රබල කතිකාවතක්. එයයි මේ ජාතිවාදයේ හුදු තනි තනි පුද්ගලයන්ගේ කැමැත්ත තුල පැන නගින පුද්ගලික ස්වභාවයක් නොවේ. අද මේක මහා දේශපාලන බලයක්. අද අපේ රටේ ආණ්ඩු පෙරළි, කුමන්ත්‍රණ, ගැටුම් මේ සියල්ල ප්‍රබල තලයකට ගෙනලා තිබෙන මේ ජාතිවාදී. එනිසා අද අපේ රටේ ජාතිවාදයේ දේශපාලනය ඇත්තට මේ තිබෙන්නේ දේශපාලන ජාතිවාදය. එහෙනම් ඒකට මුහුණ දිය හැකි කොහොමද? ඒට මුහුණ දිය හැකි වන්නේම එම ප්‍රබල දේශපාලන ජාතිවාදයට එරෙහිව ජාතික සමගිය පිළිබඳ ප්‍රබල දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමෙන් පමණයි. වෙන කිසිවක් නෙවෙයි. ඒ ජාතිවාදයේ ප්‍රබල වී තිබෙන්නේ. ඒ ජාතිවාදයේ ප්‍රබල වී තිබෙන්නේ ඔවුන් ප්‍රමාණයෙන් ප්‍රබල නිසා නොවේ. ඔවුන් ප්‍රමාණයෙන් ප්‍රබල නිසා නෙවෙයි. හැබැයි ඔවුන් හඬෙන් ප්‍රබලයි. ඔවුන් සංවිධානාත්මක ප්‍රබලයි. තනි කෙනා ඉතා හොඳින් අපි අවසලා බැලුවොත් ඔවුන් පොදු කැමැත්ත එකිනෙකා එක සමගියෙන් ජීවත් වීම සඳහා පොදු කැමැත්ත තිබෙනවා අපේ සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනතාව අතර. හැබැයි පොදු කැමැත්ත යටකොට අධිකාරී දේශපාලන බලයක් කරහා මේ ජාතිවාදය උච්ච ස්ථානයට ඔසවා තබා තිබෙනවා. ඒ නිසා ජාතිවාදයේ හඬ ප්‍රබලයි, ප්‍රමාණය අඩුයි. හැබැයි ජාතිවාදයට හෙරෙයි සටන
ප්‍රමාණය විශාලයි, හඬ දුබලයි. ඒක අද මුහුණ දී තිබෙන ගැටලුව. ඒ නිසා අප අද මේ ආරම්භ කරන්නේ මේ ජාතිවාදයට එරෙහිව ජාතික සමගියේ ප්‍රබලතම සංවිධානය සහ ව්‍යාපාරය අපේ රටේ දියත් කරන්න ඕනකම තිබෙනවා. එයි අපේ පරම්පරාවේ අපි අවුරුදු 30ක් යුද්ධ කරගත්තා. අවුරුදු 30ක් යුද්ධ කරගත්තා. මේ විදියටම ඉතිහාසයේ විවිධ ගැටුම් කුඩා කුඩා සිදුවීම් නිර්මාණය වුණා ඉතිහාසයේ දෙමළ ජනතාව සහ සිංහල ජනතාව අතර. මෙවැනි ගැටුම් නිර්මාණය වුණා ඉතිහාසයේ. ඒ හැම ගැටුමකදීම පීඩාවට පත් වෙන පාර්ශ්වයේ දෙමළ නම් ඔන්නේ ඉවසා වදාරා ගත්තා. ඔවුන් හිස පාත් කරගෙන ඒක දරාගත්තා. ඔවුන් මේ පීඩාව හමුවේ ඇකිලුණා. ඔවුන් මේ පීඩාව හමුවේ සැඟවුණා. හැබැයි එක් ප්‍රභාකරන් කියලා තරුණ නායකයෙක් එතන නායකත්වය දුන්නා. ඒක මහා දැවැන්ත යුද්ධයක් දක්වා පරිවර්තනය කරන්න ඒ ජනතාව හමුවේ තිබෙන පීඩනය ප්‍රබල වුණා. ඒ වගේම තමයි අද අපි දිගන ගියොත් ඔවුන්ගේ දේවස්ථාන විශාල ප්‍රමාණයක් ගිනිබත් කරලා තිබෙනවා. ප්‍රධාන පල්ලි 3ක් ගිනිබත් කරලා තිබෙනවා. ඒ තුණු දීපල විනාශ කොට තිබෙනවා. සහ එම පල්ලි තුල මුත්‍රා කරලා තිබෙනවා. ගිනි තබලා තිබෙනවා. නිවාස විශාල ප්‍රමාණයක් හානි කරලා තිබෙනවා. එක තරුණයෙක් හම්බුණා මට දිගනදී. ඔහු අවුරුදු 10ක් එංගලන්තේ මස් කඩේක මස් කැපුවා කිව්වා. අවුරුදු 10ක් මස් කපලා මුදලක් හොයාගෙන ඇවිල්ලා කාර් එකක් ගත්තා කඩයක් දැම්මා කිව්වා. හැබැයි කාර් එකත් ගිනි තිබ්බා කඩෙත් ගිනි තිබ්බා. හැබැයි තාමත් ඉවසාව දාලා ගන්නවා. එයි තාමත් ප්‍රභාකරන් කෙනෙක් හම්බෙලා නැහැ ඉතින්ට. අප කවුරු හරි විශ්වාස කරනවද මේ පීඩනය, මේ දරා ගැනීම, මේ ඉවසීම, මේ සැඟවීම කොතර කාලයක් දරාව ගනීවි කියලා විශ්වාස කරනවද? මම හිතන්නේ කිසිවෙක් මේ පීඩනය, මේ දරා ගැනීම දශක ගණනක් ඉවසන්නේ නැති බව සාතිකයි. එනිසා මේ පීඩනයට, මේ සැඟවීමට, මේ දරා ගැනීමට එරෙහිව අනිවාර්යෙන් ප්‍රතිසංවිධානයක් ගොඩනැගීමේ අනතුර අපි යමුවේ තිබෙනවා. ඒ කියන්නේ මොකද්ද? අපේ પરම්පරාව යුද්ධ කරගත්තා සහතිකයි මේ විදියට ගියොත් අපේ දරුවන්ගේ પરම්පරාව යුද්ධ කරගන්නවා. ඒක ඇත්ත. නිසා මේ වෙලාවේ ජීවත් වෙන අපි කිසිවෙකුට අනාගතයේ අපේ දරුවන් යුද කරගන්නා පරිසරය, සමාජ තත්ත්වයක්, යථාර්ථයක් ගොඩනැගීමට හෝ ගොඩනැගීම දිසා බලාගෙන නිහඬව සිටීමට අපි කිසිවෙකුට අයිතියක් නැහැ. ඒ නිසා මේ ජාතිවාදයට එරෙහිව අද අපේ රටේ දේශපාලන කඳවුරු දෙකයි ගොඩනැගෙන්නේ. අපිට පන්තිමේ කඳවුරු තිබෙනවා. හැබැයි පන්තිම කඳවුරු වලට උඩින් ආපු සංස්කෘතික කඳවුරක් තිබෙනවා. කඳවුරු දෙකක් ගොඩනැගෙනවා. ආර්ථිකයේ කඳවුරු, ආර්ථිකයේ පදනම් මත කඳවුරු තිබෙන්න පුළුවන්. හැබැයි ඒවා ඉක්මවා යන ලද සංස්කෘතිකම කඳවුරු දෙකක් තිබෙනවා. ඒ කඳවුරු දෙක තමයි ජාතිවාදී කඳවුරත්, ජාතිවාදයට එරෙහි කඳවුරත්. මේක තමයි අද අපේ රටේ ඉහළ තලයේ ගොඩනැගෙන දේශපාලන කඳවුරු. ඒ නිසා අප දේශපාලන ව්‍යාපාරයක් හැටියට මේ ජාතිවාදයට එරෙහිව ජාතික සමගිය වෙනුවෙන් පුළුල්තම දේශපාලන කඳවුරක් නිර්මාණය කළ යුතුයි. ඒ වගකීම ජනතා විමුක්ති පෙරමුණේ බාර ගන්න මේක සාර්ථක කරන්න ඕන. එයි ඔබ අපත් මේට අවදි වන්නේ නැත්නම් මේට අවදි වන්න කිසිවෙක් නොමැති බව ඔබ තේරුම් ගන්න. ඔබත් අපත් මේකට එරෙහිව නැගී සිටින්නේ නැත්නම්, අප මේකට එරෙහිව සටන් කරන්නේ නැත්නම්, අප මේකට එරෙහිව අවදි වෙන්නේ නැත්නම් කිසිවෙක් මේකට එරෙහිව අවදි නොවන බව සහතිකයි. ඒ නිසා අපි හැමදෙනා හමුවේම අද අභියෝගයක් තිබෙනවා. මේක අතිශය තීව්‍ර ජාතිවාදී බෙදීමට ලක් වෙච්ච සමාජයක්. අලි ගහලා මිනිස්සු මරනවා. වාහනවල ඇපිලා මිනිස්සු මරනවා. හැබැයි අලි ගහලා මිනිස්සු මැරීම
ඒ අලියාට පොඩ්ඩක් බැනලා ආපහු ස්වභාවික තත්ත්වෙට මිනිස්සෙක් එනවා. වාහනේ හැප්පිලා මිනිහෙක් මරුණාම තමගේ සංස්කෘතිය හරහා ඉතා කෙටි කාලයක් ඇතුළත ඔවුන් අහප ප්‍රකෘති පෞල් ජීවිතයක් ගත කරනවා. හැබැයි එක් ජන කොට්ටාසයක් විසින් තව ජන කොට්ටාසයක් පීඩාවට පත් කොට තිබේ නම්, භීතියට පත් කොට තිබේ නම්, නිරන්තරයෙන් බියජනක තත්ත්වයක් ඇති කොට තිබේ නම්, ඝාතනය සිදු වී තිබේ නම් ඔවුන් කිසිසේත්මය රියානතුරක් හෝ අලිපෙහාරක් ලෙස අර්ථකථනය කරගන්නේ නැහැ. තව ජනතාවක් විසින් හුදකලා කොට, තව ජන කොට්ටාසයක් විසින් තව ජන කොට්ටාසයක් හුදකලා කොට හිර කොට පීඩනයට ලක් කරන්නේ නම් ඒ තමයි මෑත වර්තමාන ලෝකයේ අතිශය අමානුෂික ක්‍රියාදාමය. ඒක තමයි අමානුෂිකම ක්‍රියාදාමය. එක් ජන කොට්ටාසයක් විසින් තව ජන කොට්ටාසයකට බියජන තත්ත්වයක් ඇති කිරීම, අනාරක්ෂිත තත්ත්වයක් ඇති කිරීම, තමන්ට මව්බිමක් තියනවද නැද්ද කියලා අර උඩ පාවෙන මිනිසුන් බවට පත්වෙන මානසිකත්වයක් නිර්මාණය කිරීම. ඒ ඔබට වන්නේ නම් කෙසේ මානසිකත්වයට ඔබ මුහුණ දෙවිද? ඒ නිසා මිනිස්සු මොනතරම් විදිහ මැරුණා තව ජන කොට්ටාසකින් තව ජන කොට්ටාස පීඩාවට පත් කිරීමෙන් සහ අසරණ භාවයට පත් කිරීමෙන් හුදකලා කිරීමෙන් ඇතිවෙන පීඩනය ඒ හැම එකටම වඩා ප්‍රබලයි. ඒ නිසා අතිශය අමානුෂිකම ගැටුම තිබෙන්නේ එක් ජන කොට්ටාසයක් විසින් තව ජන කොට්ටාසයක් විසින් එල්ල කරන පීඩනය තමයි අතිශය අමානුෂිකම පීඩනය. ඒ පීඩනයට ගොදුරු වී තිබුණා. පුනරුත්ථාපන අධිකාරිය වෙත ඇවිල්ලා තිබුණ වාර්තාව සිදුවීම් 600ක්. නමුත් දිසාපතිතුමා කිව්වා 600ට වඩා වැඩි කියලා ආයෙ කතා කරලා. සිදුවීම් 600ක්. ඒක දේවස්ථාන තියෙන්න පුළුවන්, කඩ තිබෙන්න පුළුවන්, නිවෙස් තියෙන්න පුළුවන්. ඒක ගණනය කරලා ඇස්තමේන්තු කරලා කෝටි කීයද කියලා කියන්න පුළුවන්. හැබැයි ඒ සතිය දෙක ඇතුළත එම ජනතාව පත් වී තිබුණු මානසික වියවුල, ඔවුන් පත් වී තිබුණු අසරණභාවය, ඔවුන් පත් වී තිබුණ අනාරක්ෂිතභාවය සිදුවීම් 600ක් වුණාටම රට පුරාම ඔවුන් පීඩනයට අනාරක්ෂිතභාවයට මුහුණ දීලා තිබුණා. එඳ මේක සිදුවීම් වලින් හෝ මුදල් වලින් ගණනය කරන්න පුළුවන් එකක් නෙවෙයි. මේක තත්ත්වයක්. ජනතාවකට පීඩනයට ලක් වී ඇති ප්‍රමාණයේ තත්ත්වයක් අද සමාජය නිර්මාණය වෙලා තිබෙනවා. මේක පරාද කරන්න ඕනේ නැද්ද? පරාද කරන්න ඕනේ නැද්ද? මේක පරාද කළ යුතුයි. මේක කිසිසේත්ම සමාජ සංවර්ධනයට හෝ මිනිස් සංහතියට හෝ රටක ස්ථාවරභාවයට හෝ රටක ආර්ථික සංවර්ධනයට හෝ කිසිවකට හිතකර තත්ත්වයක් නෙවෙයි. මේ සියලු තත්ත්වයන් රටක්, ජනතාවක්, මිනිස් ශිෂ්ටාචාරයක් ආපස්සට අදින තත්ත්වයන්. මේ කිසිවක් ප්‍රකෘති තත්ත්වයන් නෙවෙයි, මේ විකෘති තත්ත්වයන්. නිසා මේ විකෘතිභාවයට එරෙහිව, මේ විකෘතියට එරෙහිව අපි අද සටන් වදින්න ඕන. අවි මොනවද? විද්‍යාව ඒ තරම් අදාළ නැහැ ඒකට. ඒක උන්මාදයක්. ඒක උන්මාදයක් මතක තබන්න. මේ ජාතිවාදය අද උන්මාදයක් ඇවිල්ලා තියෙනවා. පිටිගුලියක් කිව්වත් නේ ඊටමත් විද්‍යාත්මක පරීක්ෂණ හරහා ඒක වඳ පොත්තක් නෙවෙයි. පිටිගුලියක් කිව්වත් ඔහු කියන එක වඳ පෙත්තක් කියලා. කොහොමද තහවුරු කරන්නේ? මේක තර්කානුකූල බුද්ධිය මේක පරාද කරන්න පුළුවන්ද? මේක විද්‍යාවෙන් පරාද කරන්න පුළුවන්ද? මේක සංඛ්‍යා දත්ත වලින් පරාද කරන්න පුළුවන්ද? කිසිවකින් නෙවෙයි. ඒවා අපි ඉවහල් කරගන්නු අපේ කඳවුරේ ශක්තිමත් භාවයට. හැබැයි මේ පරාජයට පත් කළ හැකි වන්නේ මේ ජාතිවාදයේ ගොඩනැගී තිබෙන දේශපාලන බලයට එරෙහිව ප්‍රබල ජාතිවාදයට එරෙහි ජාතික සමගිය සඳහා වූ දේශපාලන බලයක් ගොඩනැගීමෙන් පමණයි මේක පරාජයට පත් කළ හැකි වන්නේ. අපිට කියන්න පුළුවන් අපි ඔක්කොම එකතු වෙලා එක ඉස්කෝලේ යන දරුවෝ හදමු නේද? එක ඉස්කෝලේට යමු. එකට සෙල්ලම් කරමු. නේද? අපි තයි පොංගල් වලට පොංගල් කණ්ඩ යමු. රාමසාන් වලට කැඳ බොණ්ඩ යමු. අවුරුද්දට කැවුම් කණ්ඩ යමු. ඒ වගේ සරල සංස්කෘතිකයේ කුඩා කුඩා උපාංග වලින් විතරක් මේක පරාජයට පත් කරන්න බෑ. ඒවා අපිට හොඳයි ලස්සන වැකි, ලස්සන කවි, ලස්සන සාහිත්‍යයක් නිර්මාණය කරන්න අපිට ඒවා හොඳයි. හැබැයි අද තිබෙන ලස්සන වැකි, ලස්සන සාහිත්‍ය තුළ පමණක් නෙවෙයි මේක තිබෙන්නේ ඊට වඩා ගටෝර, ඒ කියන්නේ විසකුරු සහ විකෘති බලකඳවුරක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒ බලකඳවුරේ ප්‍රකාශනය තමයි පෙබරවාරි මාසේ 10 වෙනිදා මැතිවරණ ප්‍රතිඵලය. කවුරුත් අහනවා මහරගම මෙහෙම මැතිවරණ ප්‍රතිඵලයක් එන්නේ කොහොමද? කොහොමද ඉන්නේ?
එන්න එකම හේතුව ඕක තමයි සාධකය. මේ විකෘතිය මේ ඇති වී තිබෙන තත්වය ඉතා හොඳින් පෙන්눔 කරලද නිදර්ශනය තමයි පෙබරවාරි මාසේ 10 වෙනිදා ප්‍රතිඵලය. අපි කවුරුත් ඇති ගන්න ඕන ඒ ප්‍රතිඵලයට. ඇති ගන්න ඕන නම් කවරක්වත් නිසා නෙවෙයි මොනතරම් යටිබිම් තලයේ මේ තීව්‍ර බෙදීම වර්ධනය වී තිබෙනවාද. නම් මොකද්ද කරන්න ඕන? ඒකට එරෙහිව ප්‍රබල බලයක් සහිත ව්‍යාපාරයක් හදන්න ඕන. අපි මේ කොළඹින් පටන් ගන්නවා. අපි 29 වෙනිදා දිගන 3 වෙනිදා මාතර 8 වෙනිදා අම්පාරේ. අපි සටන් කළ යුතු තැනට ගෙනියන්න ඕන. හැප්පිලා බලමු. හැප්පිලා බලමු. මොකද මේට එවැනි බලයක් සහිත ප්‍රතිමැදියත් වීමකින් තොරව මේ පරාජයපත් කරන්න බෑ. කවුරු හරි හිතනවා නම් අපේ සාමකාමී ජීවිතය ආකාරයෙන්ම පවත්වාගෙන අපේ උදේ හවා ජීවිතය ඒ විදිහටම ගෙවෙමින් පවත්වාගෙන මේක පරාද කරන්න පුළුවන් කියලා බෑ. මේ පරාජයට පරත් කළ හැකි වන්නේ අතිශය විශ්වාසවන්ත ධෛර්ය සම්පන්න අපි යටිබිම් තලයේ සාකච්ඡා කරගන්නා දේශපාලනයේ මඟ පෙන්වීමත් සහිත ව්‍යාපාරකි. මේක පරාද කරන්න ඕන. මේක පරාද කිරීමේදී අපිට මූලික වශයෙන් මූලධර්ම කීපයකට අයිතිව තිබෙනවා. මොකද්ද මේ රට? සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ කියලා ප්‍රධාන ජන කොට්ටාසයන් ගණනාවක් ජීවත් වෙනවා. ආවේ කවද්ද? ඒ ඉතිහාසයේ. අපි ඉතිහාසය ඉගෙන ගමු. වෙළඳුලිස ආවද? ආවාහ විවාලස ආවද? යුද්ධ වලින් ආවද? ආක්‍රමණ වලින් ආවද? ඒක ඉතිහාසය. අද අපේ රටේ ආර්ථිකයට අහුල් වෙන, අපේ රටේ ඉපදෙන, අපේ රටේ ආර්ථිකයට අහුල් වෙන, අපේ මහ පොළවේ පොහොර වෙන සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ කියලා ප්‍රධාන ජන කොට්ටාසයන් ගණනාවක් ජීවත් වෙනවා. එනිසා මේක බහුජාතික රාජ්‍යයක්. ඒ වගේම ආගම් ගණනාවක් තිබෙනවා. බුද්ධ ධර්මයේ, ඉස්ලාම් ධර්මයේ, කතෝලික ධර්මයේ, හින්දු ධර්මයේ. ආගම යන උන්ගේ විශ්වාසය. අපිට කියන්න පුළුවන් දුම මේ විශ්වාසය අත්හැරලා මේ විශ්වාසය වැළඳගනින් කියලා. අපිට කියන්න පුළුවන් මේ විශ්වාසයට වඩා මේ විශ්වාසය උසස් කියලා. ආගම උන්ගේ විශ්වාසය. ඒක හැම කෙනාගේම ආගම් මැදීමේ සමාන අයිතිය පිළිගැනීමට යුතුයි තිබෙනවා. ඒ වගේම ප්‍රධාන භාෂාවන් දෙකක් තිබෙනවා. සිංහල සහ දෙමළ කියන. ඒ භාෂාවන් දෙකෙන් කටයුතු කරන්න තිබෙන අයිතිය පිළිගත යුතු තිබෙනවා. අපි දන්නා පොලිසියට ගියපුවාම බොහෝ පොලිස් නිලධාරීන් පැමිණිලි ලියාගන්නේ සිංහල භාෂාවෙන්. ඉතින් සිංහල භාෂාවෙන් පැමිණිලි ලියලා යටින් අස්සම් කරනවා කියවා බලා තේරුම් ගතිමි මීට මුස්තාපා. කියවන්න දන්නෙත් නැහැ බලන්න දන්නෙත් නැහැ තේරෙන්නෙත් නැහැ. යුක්ති සාගත නැහැ. ඒ නිසා රාජ්‍යත් එක්ක ගනුදෙනු කරන්න, තමන්ගේ අධ්‍යාපනය හදාරන්න, තමන්ගේ මව් භාෂාවෙන් සම අයිතිය පිළිගැනීමට ලක් කළ යුතු තිබෙනවා. ඒ වගේම සංස්කෘතියෙන් තිබෙනවා. ඉස්ලාම් භක්තිකයන්ගේ වූ සංස්කෘතිය, හින්දු දෙමළ භක්තිකයන්ගේ සංස්කෘතිය, කතෝලික ඒ අයගේ එයාකට ආවේනික වූ සංස්කෘතිය, සිංහල බෞද්ධ සංස්කෘතිය තිබෙනවා. ඒ සංස්කෘතියෙන් වල අයිතීන් පිළිගන්න ඕන. ඒ සංස්කෘතියෙන් වර්ධනය වෙන්න ආරක්ෂාව තහවුරු කරන්න ඕන. හැබැයි ඒ සංස්කෘතියෙන් ප්‍රවර්ධනය විය යුතු වෙන්නේ අනේකා කරේ සැකෙන් බලන්න ඕ. අනේකාට එරෙහිව දෙන ප්‍රහාරයක් ලෙස නෙවෙයි. ඒ කියන්නේ සංස්කෘතික අපි හැම කෙනාගේම සංස්කෘතික අයිතිය පිළිගත යුතු තිබෙනවා. ඒ නිසා මේ සියලු ජන කොට්ටාසයන්ගේ සාධාරණ සම අයිතීන් පිළිගැනීමකින් තොරව මේ ව්‍යාපාරය ගොඩනගන්න බෑ. ඒ නිසා මූල ධර්මයක් ලෙසම අපි පිළිගත යුතු තිබෙනවා මේ අයගේ මූලික අයිතීන් වල සමානාත්මතාවය. ඒ මේ පදනම් බවට පත් වෙනවා. ඒ වගේම මේ ක්‍රියාකාරීත්වය අපි හිතනවා මේ ක්‍රියාකාරීත්වයට කැඳව ගත යුතුයි. මේ රටේ අපි නැවත උත්සාහ කරන්නේ මොකද්ද මේ වේදිකාව? මේ නියෝජනයේ ශක්තිමත් වෙන වේදිකාවක් අපි ගොඩනගන්න ඕනකම තිබෙනවා. අපේ රට අවශ්‍ය වෙයි තිබෙන්නේ සිංහල නායකයන්ගේ ව්‍යාපාර, දෙමළ නායකයන්ගේ ව්‍යාපාර, මුස්ලිම් නායකයන්ගේ ව්‍යාපාර නෙවෙයි. අපේ රට අවශ්‍ය වෙයි තිබෙනවා සිංහල දෙමළ මුස්ලිම් නායකයන් රැලක් ඉන්න එක කුඩයක් යටනේ ව්‍යාපාරයක් හදන්න ඕනේ.
දේශපාලන ව්‍යාපාරයක් හැටියට ගත්තොත් අද අපි ගොඩක් ඔබට පේන්නේ සිංහල නායකයන්ගේ. ඒක අපේ කැමැත්ත නෙවෙයි. අපේ අසමත්කම. කැමැත්ත නෙවෙයි. අපි දේශපාලන ව්‍යාපාරය පොදු මධ්‍යස්ථානයක් ගොඩනැගිය යුතු තිබෙනවා. මේ ඉතාමත් හොඳ ශක්තිමත් ජන ප්‍රජාවන්ගේ නියෝජනයන් සහිතව. ඒ මොකක් වෙනුවෙන්ද? ජන ප්‍රජාවන්ගේ අයිතීන් සහ ඒකත්වය වෙනුවෙන්. ඔවුන්ගේ විවිධත්වය සහ ඒකත්වය වෙනුවෙන්. මේකයි තියෙන්න ඕනකම තිබෙන්නේ. අපිට විවිධත්වයෙන් ඕන තරම් කතා කරන්න පුළුවන් වෙන්වීමේ දිශාවට. අපිට එකතු වීම ඕන තරම් කතා කරන්න පුළුවන් අනේක පීඩාවට පත් කිරීමේ දිශාවට. එඳා එකතු වීමක් තිබෙනවා. එකතු වීම ඇතුළේ තිබෙනවා පීඩාව, වෙන්වීම ඇතුළේ තිබෙනවා පීඩාව. මෙතන තිබෙන්නේ විවිධත්වයේ පිළිගන්නා ලද ඒකත්වය. එතෙන්ට අපේ මේ ව්‍යාපාරය ගොඩනගන්න ඕන. එනිසා අපි විශ්වාස කරනවා. දේශපාලන මතයක් හැටියට ගත්තොත් අපි නියෝජනය කරන්නේ ශිෂ්ටාචාරයේ දේශපාලන මතය. ශිෂ්ට සම්පන්න දේශපාලන මතය. හැබැයි අපිට කනගාටුවක් තිබෙනවා. ඒ මතය යටපත් වී අවිචාරවත් දේශපාලන මතයන් ජයග්‍රහණය කොට තිබෙනවා. අපි කාලාන්තරයක් තිස්සේ සිංහල දෙමළ මුස්ලිම් ජනයාගේ අයිතීන් සහ ඔහුගේ සමගිය පිළිබඳව ඉතා විවෘත දේශපාලන සංවාදයක් සහ විවෘත පිළිගැනීම සහ විවෘත අතපසුවීම් පිළිබඳව අපි කතා කරපු දේශපාලන ව්‍යාපාරය. කාටත් තව අඩු තිනුන අපිට පෙන්ලා දෙන්න පුළුවන්. ඒ පිළිබඳව කිසි පැකිලීමක් නැහැ. හැබැයි අවසන් ප්‍රතිඵලය මොකද්ද? ඒ ශිෂ්ට සම්පන්න දේශපාලනය යටපත් වී අවිචාර දේශපාලනය ජයග්‍රහණ කොට තිබෙනවා. එනිසා තමයි අපිට කම්පාවක් තිබෙනවා අප සජීව සක්‍රිය දේශපාලන නිරත වී සිටියදී ඒ අශිෂ්ට දේශපාලනයට විරුද්ධව ශිෂ්ට සම්පන්න දේශපාලනයක් සමාජගත කරන් තිබියදී දිගනවැනි සිදුවීම් සිද්ධ වෙනකොට අපිට කම්පාවක් සහ අපිට තිබෙනවා අපි හැතුලෙන්ම පැන නගින්න අපි වේදනාවක්. ඇත්තම මේ කියන්නේ. අපි නියෝජනය කරන ශිෂ්ටාචාරයේ ශිෂ්ට සම්පන්න දේශපාලනයේ අශිෂ්ට දේශපාලන ජයග්‍රහණ කොට තිබෙනවා. එනිසා මේ ජාතිවාදයේ සමග මුසු වී තිබෙන මේ අශිෂ්ටත්වයේ දේශපාලනයේ අශිෂ්ටත්වයේ දේශපාලන පරාජයපත් කිරීම සඳහා ශිෂ්ටත්වයේ දේශපාලනයේ අපි තහවුරු කළ යුතු තිබෙනවා. මේ මොහොතේ ජීවත් වෙන සෑම පුරවැසියාගේම වගකීම කියලා අපි විශ්වාස කරනවා මේ අශිෂ්ටත්වයට එරෙහිව ශිෂ්ටත්වය ගොඩනැගීම. ඉතාමත් මිලේච්ඡ අවිද්‍යාත්මක අතාර්කික මිලේච්ඡ පාදඩ දේශපාලන බලයක් දේශපාලන සංවිධානයක් සහ දේශපාලන මතයක් නියෝජනය කරන කඳවුරක් තිබෙනවා. ඒ කඳවුරට එරෙහිව කඳවුරක් නිර්මාණය කරන්න ඕන. ඒ කඳවුරට එරෙහිව කඳවුරක් අපි නිර්මාණය කළ යුතුව තිබෙනවා. අසීරුයි අපි පිළිගන්න අසීරුයි. අසීරුයි ඒක ඇත්ත. අපිට අසීරුව හැමිය පලා යන්න පුළුවන්. අපිට අසීරුව හැමියේ වෙන දෙයක් ඔහේ වෙද්දෙන් කියලා බලාගෙන ඉන්න පුළුවන්. අපි අසීරුව හැමියේ හීන් කේන්ද්‍රයක් නගන්න පුළුවන්. හැබැයි එහෙත් මහා විනාශය සිදු වෙනවා. නිසා අසීරුව හැමියේ අහක බලාගෙන යාමෙන් හෝ අසීරුව හැමියේ ඔහේ වෙන දෙයක් වෙන් කියලා බලාගෙන සිටීමෙන් හෝ අසීරුව හැමියේ හීන් කේන්ද්‍රි ගැසීමෙන් අපිට සතුටටපත් වෙන්න බෑ. අපිට සෑහීමකටපත් වෙන්න බෑ. අසීරුයි. හැබැයි මේ අසීරුවට එරෙහිව ගොඩනගන්න ඕන ප්‍රබලම ව්‍යාපාරය. අපි සූදානම් ඒ සඳහා මේ රටේ සියලු ජන කණ්ඩායම් මික අපි අතර වෙනස්කම් තිබෙන්න පුළුවන් වෙනස් දේ පිළිබඳව. හැබැයි එහෙත් මේ අශිෂ්ටත්වයේ මුහු මේ ජාතිවාදී දේශපාලනට එරෙහිව ශිෂ්ටත්වයේ ජාතික සමගිය දේශපාලන පිළිබඳව අපි දන්නේ අපිට පොදු එකඟතාවයකට එන්න පුළුවන්. එකඟතාවයේ කඳවුර නිර්මාණය කිරීමේ පියවර අද අපි ආරම්භ කරමු කියන ඉල්ලීම අපි කරනවා. එයි මේ මහ පොළව ඇතිතරම් ලේ වලින් තෙත් වෙලා තිබෙනවා. මේ මහ පොළව ඇතිතරම් කඳුළු වලින් තෙත් වෙලා තිබෙනවා. පුනරුත්ථාපන අධිකාරී වාර්තාවල තිබෙනවා උතුරු පළාත විතරක් යුද වැන්ද බුවන් ඉන්නවා 45000. යුද වැන්ද බුවන් 45000. අම්මා සහ තාත්තා දෙදෙනාම අහිමි වූ දරුවන් 2500. මීට වඩා මොකද්ද අපිට විය හැක්කේ? මොකද්ද සිදු විය හැකි ව්‍යසනය? අපි අත්දැකීම් වලින් අපි මේ ව්‍යසන දැකලා තිබෙනවා. සංඛ්‍යා දත්ත වලින් මේ ව්‍යසන ඉතා හොඳින්
මේ තිබෙන මාරාන්තික බව පෙන්눔 කරමින් තිබෙනවා. ඒ සියල්ල තිබියදී අපි ඇස් මන අපිට යලි එවැනි ඉතිහාසයක් ප්‍රතිනිර්මාණය වීමට ඉඩ දිය යුතුද? ඉඩ දිය යුතුද? යලි අපි මේ කවුරු හරි හිතනවා නම් කොරහේ කිඹුලු දකින්නවා කියලා නෑ. මේ කොරහේ කිඹුලු දකින්නව නෙවෙයි. අතර ගත්තොත් නේද මූදේ හූනෙක් වගේ අපිට තාම මේක පේන්නේ. ඒක අනිත් පැත්ත. අප ඔබ හිතනවට වඩා වැඩි මේ ජාතිවාදී තීව්‍ර බෙදීම. ඒකට මහා සංවිධාන යාන්ත්‍රණයක්, මහා බලයක්, මහා හඬක් කඳවුරු ගහිලා තිබෙන්නේ. සියල්ල අපරාධ, ඝාතන, ආර්ථික ප්‍රතිපත්ති, හොරකම්, ප්‍රජාතන්ත්‍රවාදී විනාශම්, මාධ්‍ය ඝාතන, මාධ්‍ය වේදිකේ ඝාතන, මාධ්‍ය ආයතන බෝම්බ ගැසීම මේ සියල්ල යටපත් වෙන තරමට මේ ජාතිවාදී උඩට ඇවිල්ලා තිබෙනවා. තාමත් ඒ අපිට දැනෙන්නේ නැත්තේ මොකක් නිසාද? අපි මේ පෙරමුණට එරෙහිව සක්‍රියව ශක්තිමත් පෙරමුණ හදලා නැතිකම. අපිට දනා ගන්න පුළුවන් මේ පෙරමුණේ තිබෙන විශාලත්වය, ඒ පෙරමුණේ තිබෙන ප්‍රබලත්වය, ඒකට එරෙහිව මූණට මූණලා ගැටෙන පෙරමුණ හදපුවාම. දැනටන් ඒගොල්ලෝ තනියම නිදැල්ලේ. ඒගොල්ලෝ බෝල දාගන්න, ඒගොල්ලෝම ගහ යනවා. ඒකයි මේ තියෙන්නේ. එනිසා මේ කිසිසේත්ම අපි කිසිවෙක් අධෛර්යයටපත් විය යුතු, බියටපත් විය යුතු, ආපසු හැරිය යුතු ගමනක් නෙවෙයි. මේ සියලු සාධක වලින් පෙන්වු කරන්නේ ධෛර්ය සම්පන්න විය යුතු, පරාජයටපත් කළ යුතු, ඉදිරියට ආ යුතු ප්‍රතිමූර්තියක් අපි හමුවේ පෙන්වු කරමින් තිබෙනවා. නිසා අපි කිසිවෙකුට අයිතියක් නැහැ කියලා මම විශ්වාස කරනවා. මේ හමුවේ පලා යන්න, ඇකිලෙන්න, බිය වැදින්න. අපි හැමදෙනාම අදිටන් කරගනිමු. අද අපේ රටේ දේශපාලනයේ කඳවුරු දෙකේ ප්‍රබලතම කඳවුර ගොඩනැගෙන්නේ ජාතිවාදයට එරෙහිව සමගි කඳවුර. එහා පැත්තේ කඳවුර ජාතිවාදී කඳවුර නම් ඒකට එරෙහිව දේශපාලනයේ ජාතික සමගිය දේශපාලනය. එනිසා අපි මොන තලවල මොන සාකච්ඡා සභාව තුළ තිබුණත් අනිවාර්ය ලෙස මේක දේශපාලන ප්‍රවාහයක් එක ඒකාබද්ධ වීමකින් තොරව, දේශපාලන වමනාවක් ලෙස මේක සංවිධානය කිරීමකින් තොරව, දේශපාලන මතයක් ලෙස මේක වර්ධනය කර පෝෂණය කිරීමෙන් තොරව මේක පරාජයටපත් කරන්න බෑ. අපිට ජාතික සමගිය පිළිබඳ සාහිත්‍ය උළෙලවල් තියන්න පුළුවන් වෙවි. ජාතික සමගිය පිළිබඳ චිත්‍ර ප්‍රදර්ශන තියන්න පුළුවන් වෙවි. ජාතික සමගිය පිළිබඳ බැනර් ප්‍රදර්ශන කරන්න පුළුවන් වෙවි. හැබැයි ඒ තලයේ නෙවෙයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. මේ ප්‍රශ්නේ තියෙන්නේ ඊට වඩා ගැඹුරු තලයක. අපි අතර තියෙන තව විසංවාදයක් තිබෙනවා නම් අපි ඒවා සාකච්ඡා කරගමු. හැබැයි සාකච්ඡා කොට අපි මුළු මනින්ම එකඟතාවයකින් එමින් මේක ආරම්භ කළ යුතු නෑ. මේ ආයතු වන්නේ අපි අතර තිබෙනවා නම් වෙනස්කම් මේවා සාකච්ඡා කරගනිමින් එහෙත් අර මහේක්ෂ උඩතලේ දේශපාලනයට අවශ්‍ය වෙන හැම මොහොතෙම ඒකට එරව ප්‍රබලතම හඬ සහ ක්‍රියාකාරීත්වය ගෙනීමෙන් පමණයි. එනතන් අපි නේද අපි අතර තියෙන විසංවාදයන් සාකච්ඡා කරමින් නේද සැදී පැහැදී එනතෙක් අරගොල්ලෝ බලාගෙන ඉන්නේ නැහැ. ඒගොල්ලෝ පිටියට ඇවිල්ලා බැට් එකක් අරගෙන බෝලුත් කරනවා තනියම. එතන ඒගොල්ලෝ තියෙන්නේ. අපි තාම ඇඳුමේ පාට හොයනවා. තේරුමක් නැහැ. ඒ නිසා අපි යටිබිම් තලයේ අපි අතර තියෙන සාකච්ඡාව අපි කරගමු. හැබැයි අපි උඩ තලයේ මේකට එරුව ප්‍රහාරය අපි ආරම්භ කරමු. අපි මේ රටේ ජනතාවට සහතිකයක් දී යුතු තිබෙනවා. අපේ પરම්පරාව යුද්ධවලට මුහුණ දුන්නා. අපි අමීරි අත්දැකීම් ලැබුවා. අපි ඇති තරමට බියටපත් වී තිබුණා. ඛේදජනක ඉරණම් වලට මුහුණ දී තිබුණා. අසීරුතාවයන්ට මුහුණ දී තිබුණා. යුද්ධය කියන එකේ සැබෑම බියකරු, විසකුරු, විනාශකාරී ස්වභාවය අපි අත්දැකලා තිබුණා. යුද්ධ ගැන පොතේ ලිව්වා. යුද්ධය කියලා අකුරු 4ක් ලියලා වාක්‍යයක් ලිව්වා. වචනයක් ලිව්වා. හැබැයි යුද්ධය කියන එක අපි අත්විඳලා තියෙනවා. ඒ අත්විඳ પરම්පරාවක් හැටියට අපිට කිසි කෙනෙකුට ආපහු යුක්ති සහගත අයිතියක් නැහැ. යලි එවැනි ඉරණමකට අපේ රටේ අනාගත પરම්පරාවන් තල්ලු කිරීම. ඒ නිසා ඒකට එරෙහිව අපි හඬ නගමු, ඉදිරියට එමු. දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපි ඒ සඳහා අපේ සියලුම ධෛර්යය, අපේ මැදිහත් වීම, අපේ දායකත්වය උපරිම දෙන බව සහතික කරමින් ජාතිවාදය පරාජයට පත් කරමු. ජාතික සමගිය කොඩිය ඉදිරියට ඔසවමු කියන
ආයාචනය කරමින් ඒ සඳහා ශක්ති සම්පන්නව ධෛර්ය වීර්යයෙන් යුතුව බය නැතුව හෙල්ලෙන්නේ නැතුව හැංගෙන්නේ නැතුව මේ ජාතිවාදී ප්‍රහාරයට මුහුණ දී යුතු තිබෙනවා. වෙනුවෙන් අපි හැමදෙනාම එකතු වෙමු කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැමදෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.